නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ යමා නිවන් දුටු අරහත් තෙරණිවරු මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ අලව්ව වෙන්නෝරුවේ පදිංචි පින්වත් රාමනායක පවුලේ අනෝමා, දීපිකා, නිරෝෂණී, රුවන් සංජීව, රුවන් සුරංජිත් සහ තිලිනී යන දූදරු පිරිස විසින් ඒ දූදරුවන් මේ ධර්මදානය සිදු කිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නෝරුව දේවක්කර විසූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ මීට 3 මාසකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ආර්.පී. අමරපාල පියාණන්ට මේ සියලුම පින්පෙත් අනුමෝදනා කරන අදහසිනුත් ධර්මදානමේ පිනේ ආශිර්වාදයෙන් සුජීවත්ව සිටින පින්වත් සුමනාවතී මෑණියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙනුයි අද ධර්මදානය සිද්ධ කරන්නේ. ඒ අමා නිවන් දුටු රහත් තෙරණිවරු අද දවසේ ධර්ම දේශනාවේදී අපි ඉගෙන ගන්න මේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු මිත්තාකාලී කියන අරහත් උත්තමාවියගේ සිදුවීම. ඉතින් මේ රහත් උත්තමාවියන්ගේ සිදුවීම් චරිතාපදාන, ඒ උත්තමාවියන්ගේ නිකලෙස් සිතේ පැන නැගිනු ලස්සන අදහස්, මේවා පින්වතුනේ අපේ සවම්පත් වලින් අහන්න ලැබීමත් අපිට ලාභයක්. සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට එක එක දේවල් අපිට කන් වලින් අහන්න ලැබෙනවා. එක එක්කිනාගෙන අහන්න ලැබෙනවා. ඒ අයෝ කරපු දේවල් අහන්න ලැබෙනවා. ඒ අයගේ අදහස් අහන්න ලැබෙනවා. හැබැයි බොහෝ දුරට අහන ඒවා කෙලෙස් සහිත මිනිස්සුන්ගේ දේවල්. කෙලෙස් සහිත මිනිස්සුන්ගේ ජීවිත, කෙලෙස් සහිත මිනිස්සුන්ට වෙච්චි අකරතැබ්බ, එක්කෝ කෙලෙස් සහිත මිනිස්සුන්ගේ මතිමතාන්තර, මේවා තමයි අපිට ගොඩාක් අහන්න ලැබෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු බහුතරයකට ඒවා විතරයි. අපිට අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දිනයේ මේ ලංකා භූමියට වැඩම කරලා ශ්‍රී සද්ධර්මයේ කියා දීපු නිසා ඒ ධර්මයෙන් ජීවිත සුවපත් කරගෙන කෙලෙස් නැති හිත් හදාගත්ත නිකලෙස් උත්තමයන්ගේ, නිකලෙස් උත්තමාවියන්ගේ ඒ ලස්සන චරිතාපදාන අහන්න ලැබුණා. ඊළඟට නිකලෙස් හිතින් උන්වහන්සේලා වදාළ සුන්දර අදහස් ඒවා අපිට අහන්න ලැබුණා. මේ සවම්පත් ඒ දේවල් අහන්න පින් කරලා තිබුණා. එනිසා ගොඩාක් සතුටු වෙන්න ඕන අපි ගැනම. අනේ අපට වාසනාව ලැබුණා රහතන් වහන්සේලා ගැන අහන්න, රහත් තෙරණිවරු ගැන අහන්න. අද අපි අහන්නේ මිත්තාකාලී කියන රහත් තෙරණින් වහන්සේ ගැන. මේ බුද්ධ කාලේ කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමේ තමයි ඈ උපන්නේ. කුරු රට කම්මාස ධම්ම කියලා කියන්නේ පින්වතුනේ මේ වෙනකොට
මේ වෙනකොට ඒක හඳුන්වන්නේ දිල්ලි. දිල්ලි ප්‍රදේශයට වෙන්න තමයි කුරු රට කම්මාස ධම්මේ තියෙන්නේ. ඔබට මතක ඇති මීට පෙර දිනේ අපි ඉගෙන ගත්ත නන්දුත්තරා කියන රහත් තෙරණියගේ චරිතාපදානය. ওই නන්දුත්තරා කියන රහත් තෙරණින් වහන්සේත් කුරු රට කම්මාස ධම්මේ කෙනෙක්. ධර්මයේ අහලා තියෙන පිංගුතුන්ට මතක ඇති කුරු රට කම්මාස ධම්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරපු ප්‍රදේශේ. දඹදිව වන්දනා කරපු පින්වතුන්ලාට මේ දිල්ලි ප්‍රදේශයත් මේ දඹදිව වන්දනාවේදී දිල්ලි ප්‍රදේශයටත් යන්න ලැබුණා නම් ඒ පින්වතුන්ලා අනිවාර්යෙන් වන්දනා කරලා ඇති මේ කම්මාස ධම්මය. භාග්‍යතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු තැන සදහැ සිතින් වන්දනා කරගන්නට ඒ පින්වතුන්ලාට අවකාශය ලැබෙන්නේ නැති. ඉතින් මේ කුරු රටේ කම්මාස ධම්මේ තමයි මේ තැනැත්තිය උපන්නේ. ඇගේ නම උනේ මිත්තා කාලී. තරුණ වයසට පැමිණිද්දී බුදුරජාණන් වහන්සේ මේ කුරු රටට වැඩම කරලා කම්මාස ධම්මේදී ඒ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කළා. ඇයට මේ දේශනාව අහන්න ලැබුණා. මේ දේශනාව අහද්දී තමයි ඇයට මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ භාසිතය ගැන හිත පහන් වුණේ. අනේ මේ සත්‍යනේ, මේ ඇත්තනේ, මේ කියා දෙන කාරණා හරි මේ පැහැදිලිනේ. ඇයට හිත පහන් වුණා. ධර්මය අහනකොට ඒ දහම් පදේ අහගෙන හිත පහදිනවා කියලා කියන්නේ ඒක මිනිසෙකුට තියෙන විශාල වාසනාවක්. හැම දිනාට හිත පහදින්නේ නේ. හැම දිනාට ධර්මය ඇහුවා කියලා හිත පහදින්නේ. හිත පහදින්න වාසනාවක් තියෙන්න ඕන. හිත පහදින්න පින් බලයක් තියෙන්න ඕන. ඇතැම් කෙනෙකුට සත්‍ය වූ නිර්මල වූ පාරිශුද්ධ වූ ධර්මය අහනකොටත් ඒකේත් මොකක් හරි දෙයක්, ඒකේත් මොකක් හරි අඩුපාඩුවක්, ඒකේත් මොකක් හරි නුරුස්සන එකක් තමයි එයාගේ ජීවිතයට එකතු වෙන්නේ. පින නැතිකම, වාසනාව නැතිකම. ඔය සද්ධර්මාලංකාරය කියන මේ අපේ පැරණි ග්‍රන්ථයේ ඔය පින තිබීම සහ පින නැතිකම ගැන හරි ලස්සන කාරණාවක් විස්තර කරනවා. ඒකෙන් තේරුම් ගත්තකි පින් තියෙන පුද්ගලයා සහ පින් නැති පුද්ගලයා කියන කාරණේ. හරියට මේ වගේ කියනවා සඳුන් තුවරලා දෑසමන් ආදී මේ මල්වල ඊළඟට මේ සුවඳ වර්ග තියෙනවා. සඳුන් කියන්නේ ඊටාම මිහිරි සුවඳක්. දෑසමන් මලේ සුවඳ කියලා කියන්නේ මල් අතරේ සුවඳවත්ම මල. ඊළඟට තුවරලා සුවඳ. මෙහෙම නොඑක් සුවඳ තියෙනවා. ඔය සුවඳ වලට මිනිස්සු හරි ආසයි. මිනිස්සු හරි ප්‍රිය කරනවා. හැබැයි නිලමැස්සෝ ඔය සුවඳට කැමති නැහැ. නිලමැස්සන්ට ඒ සුවඳේ කිසිම ප්‍රිය භාවයක් නැහැ. නිලමැස්සා ඒ සුවඳට ඇදෙන්නේ නැහැ. නිලමැස්සා වහා ඇදී යන්නේ අසුචි ගඳටයි, වමනේ ගඳටයි, ලේ සැරව ගඳට නිලමැස්සා වහා ඇදී යනවා. එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රිය දේ නිලමැස්සාට ප්‍රිය නැත. නිලමැස්සාට යමක් ප්‍රියද ඒ සාමාන්‍ය මනුස්සයාට අතිශයින්ම අප්‍රසන්න වූවකි. වාසනාව නැති, පින් නැති අය නිලමැස්සෝ බඳුය. මේ කන්හ රසායන ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. ඊටාම මිහිරට සත්‍ය අහන්න ලැබෙනවා. ඒ සත්‍ය අහද්දී සත්‍යෙට හිත පහදින්නේ නිලමැස්සෝ වගේ. නිලමැස්සාට කොච්චර සුවඳ දේ තිබුණත් සුවඳට හිත ඇදෙන්නේ නැහනේ. ඒ වගේ කන්හ රසායන සද්ධර්මයට යමෙකුගේ හිත ඇදෙන්නේ නැත්නම් නිලමැස්සෝ බඳුය. එනිසා ඒ කාරණේ එහෙමයි තෝරා බේරගන්න ඕන. පින් තිබීම සහ
පින් නැතිකම, වාසනාව තිබීම සහ වාසනාව නැතිකම. ඉතින් මේ මිත්තාකාලී කියලා කියන්නේ පින් තිබුණු කෙනෙක්, වාසනාව තිබුණු කෙනෙක්, සංසාර ගමනේ ගොඩාක් පින්පුරපු කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සූත්‍ර දේශනාව දේශනා කරද්දී ඒ ශ්‍රවණය කිරීම මාත්‍රයෙන් සම්බුද්ධ ශාසනයට හිත පැහැදුනා. හිත පැහැදිලා නිතර බණපද අහන්ට ධර්මය විමසන්ට උනන්දු වුණා. බුද්ධ ශාසනයේ උපාසිකා භාවයට පත් වුණා. හැබැයි උපාසිකාවක් විදිහට ගිහි ජීවිතේ වැඩි කාලයක් ඇය ගත කළේ නෑ. ඇයට මේ ධර්මයේ ටිකෙන් ටික විමසනකොට හිතක් උපන්නා, මාත් පැවිදි වෙන්න ඕන. ඉතින් දෙමව්පියන්ගෙන් අමාරුවෙන් අවසරය අරගෙන ඇය බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ මේ මිත්තාකාලී තෙරණී හරි දක්ෂයි. මිහිරට දහම් අර්ථ කියා දෙන්න පුළුවන්. ඇය දහම් පද කියනකොට අනිත් මිනිසුන්ට හිත ඇදී යනවා. ඉතින් මේවත් එක්ක ඇය සම්බන්ධයෙන් ලොකු කීර්තිරාවයක්, ලොකු ප්‍රසිද්ධියක් ඇති වුණා. ප්‍රසිද්ධිය ඇති වුණාට පස්සේ ඒ ප්‍රසිද්ධ වෙච්ච කෙනාට එනවානේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, පිළිගැනීම. මෙන්න මේවා ගලාගෙන ඉන්න පටන් ගත්තා මේ මිත්තාකාලී කියන තෙරුණින් වහන්සේට. අහු වුණා ඒවට. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ගලාගෙන එනකොට, පිළිගැනීම එක දිගට එනකොට ඇය ඒවාට හසු වුණා. ඇය ඒවාට හසු වෙලා තමන්ගේ ධර්ම මාර්ගයේ පාදා ගැනීම ප්‍රමාද කළා. ලාභ සත්කාර එක්කම, ප්‍රශංසා එක්කම මිනිස්සු සතුටු කරම ඇය වාසය කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ විසින්, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් මේ ලාභ සත්කාර ගැන දේශනා කළේ මේ විදිහට. මහණෙනි, මේ ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා කියන්නේ බොහෝම දරුණු දේවල්, බොහෝම නපුරු දේවල්, කොටින්ම පරුස දේවල්. අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්ඛේ මස්ස අධිගමාය. කොටින්ම අනුත්තර වූ අරහත්ත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායක දේවල් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා. බුදුරජාණන් වහන්සේ මේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ගැන හරියට ශ්‍රාවකයාට දේශනා කළා. හේතුව මේ අනතුරට වැටුණොත් එහෙම ඒ කෙනාට සියල්ලම අහිමිලා යන නිසා. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා, මහණෙනි, දේවදත්ත ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා වලට අහු වෙලා තමයි නැසුනේ. දේවදත්තට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කෙරෙහි බලවත් ආසාව හට ගැනීම නිසා තමයි මේ සම්බුද්ධ ශාසනයේ සියලු යහපත නැසී ගියේ. අවසානයේ ආනන්තරීය පාප කර්ම සිද්ධ කරගෙන දැන් මේ වෙනකොටත්, අපි මේ දහම් පද කියන වෙලාව වෙනකොටත් දේවදත්ත බොහෝම දුක් ඇති, කටුක පරුස දුක් ඇති නිරේ පැසෙනවානේ. බලන්න, මේ ඔක්කොම යහපත අහිමිලා ගියා. මොකක් නිසාද? ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නිසා. ඒක මහණෙනි මෙන්න මේ වගේ දෙයක්. ඔන්න එක්තරා මාළු බිලි බාන්නෙක් බිලි කොක්කට කෑමක් අමුණලා ගැඹුරු ජලාශයකට දැම්මා. දැම්මාට පස්සේ එක මාළුවෙක් ඇවිල්ලා මේ ඇම ගිල්ලා. ඇම ගිලපු ගමන් මේ මාළුවා අර බිලි කොක්කේ ඇමිනුණා. මාළු බිලි බාන්නාට ඕන දෙයක් කරන්න පුළුවන් ගොදුරක් බවට ඒ මාළුවා පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, ඔබට මේ කාරණේ කිව්වේ යම් කරුණක් පහදා දීම පිණිස. බිලි බාන්නා කියලා කියන්නේ පාපී වූ මාරයාට කියන නමක්. මහණෙනි, ඇම කියලා කියන්නේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා වලට කියන නමක්. ඇම ගිලින්නේ
මාරයා විසින් එම දානකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන එම දානකොට ඒ එම ගිලින්නේ සිහිනුවන පිහිටුවා ගන්න බැරි විච්චි භික්ෂූන් භික්ෂුණීන් මේ ශ්‍රාවක පිරිස. ගිහි කෙනෙකුට උනත් ගිහි ජීවිතය ගත කරන ගිහි කෙනෙකුට උනත් හරි අන්තරාය කර දෙයක් ಗುಣ නැසී යන දෙයක් ලාභ සත්කාර කිත් පැසසුම් වලට හසු වී යාම. මේවාට හසු වුණාට පස්සේ ಗುಣ නැසී යනවා. උදව් කරපු අය අමතක වෙනවා. මුල අමතක වෙනවා. තමන්ට ගුරුහරුකම් කියා දීපු ගුරුවරු අමතක වෙනවා. තමන්ව හදාගට වඩාගත්ත දෙමව්පිය අමතක වෙනවා. ඒ අයට සලකන්න ඕන නේද කියන එක අමතක වෙනවා. මේ ඔක්කොම දැන් අපි අහලා තියෙනවානේ මේ ගුත්තිල මූසිල කතාව. ගුත්තිල පඬිතුයෝ කියන්නේ ආචාර්යවරයා. ආචාර්යවරයා මේ මූසිල කියන ගෝලයාට ශිෂ්‍යයාට ගුරු මුෂ්ටියක් තියාගන්නේ නැතුව ශිල්පය ඉගෙනුවා. ඒ ශිල්පය ඉගෙනීම නිසා මේ ශිෂ්‍යයා ඒ කියන්නේ ගුරුවරයා කිසිම මුෂ්ටියක් තියාගන්නේ නැතුව ගුරුවරයාගේ සියලු ශිල්පය දීපු නිසා ශිෂ්‍යයා ප්‍රසිද්ධ වුණා. ශිෂ්‍යයා ශක්ති සම්පන්නයි. ශිෂ්‍යයා තාම තරුණයා. ඒ නිසා ශිෂ්‍යයා මේ වීණා ශිල්පේ ගුත්තිල පඬිතයන්ගේ වීණා ශිල්පයේ මේ මූසලයා වඩා දක්ෂ වුණා. ගුරුවරයා හා සමාන මට්ටමට ආවා. ගුරුවරයා වගේම වීණා වාදනය කරන්න දක්ෂ වුණා. ඒ දක්ෂතාවෙත් එක්ක මේ ජනතාව අතරේ ඔහු ප්‍රසිද්ධ වෙනවා. ඔහුට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිගැනීමෙන්ට පටන් ගත්තා. එව්වාට අහු වුණා. මූසලයා එහුවාට හසු වෙනකොට ලාභ සත්කාර කිත් පැසසුම් වලට හසු වෙනකොට ගුණ නැසී ගියා. තමන්ට මේ ශිල්පය දුන්නේ කවුද? තමන්ට කිසිම අඩුවක් කරන්නේ නැතුව මේක ඉගෙනුවේ කවුද? ඒ ඔක්කොම අමතක වුණා. ලාභ සත්කාර වලට හසු වීමේ භයානකකම හරියට එම ගිලපු මාළුවෙක් වගේ සම්පූර්ණයෙන් අසරණ වෙනවා, සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා. බුදුරජාණන් වහන්සේ තව විදිහකට දේශනා කළා මහණෙනි. එක කැස්බෑ පවුලක් වාසය කළා මහා සාගරේ. එතකොට කැස්බෑ තාත්තා කැස්බෑ පුතාට අවවාදයක් කරනවා. පුතේ කැස්බෑ පැටියෝ උඹ මේ මහා සාගරේ පීනගෙන යනකොට පුතේ අහවල් ඉසව්වට නම් යන්න එපා. එතන උඹට කෑම බීම ආදී පෙනෙයි පුතේ. පෙවුනාට ඒ ඉසව්වට නම් උඹ යන්න එපා. එහෙම තාත්තා අවවාදයක් කළා. ඉතින් කැස්බෑ පුතා මේ අවවාදේ ගත්තේ නැහැ. එපා කියපු ඉසව්වටම ගියා. ගිහිල්ලා ඔන්න පරක්කු වෙලා මේ කැස්බෑ පැට්ටා එනවා. පීනගෙන එනකොට තාත්තා ඈතින් අහනවා පුතේ කැස්බෑ පැටියෝ උඹ මං එපා කියපු පැත්තට එහෙම ගියේ නෑ නේද? එතකොට මේ කැස්බෑ පැටිය කියනවා තාත්තේ මං තාත්තා එපා කියපු පැත්තට ගියා. ඉතින් මගේ පුතේ කැස්බෑ පැටියෝ උඹට මොකුත් අනතුරක් එහෙම උනේ නෑ නේද කියලා ඇහුවා. ඊට කිව්වා තාත්තේ මට එහෙම මුකුත් අනතුරක් උනේ නෑ. හැබැයි ඒ පැත්තට ගිහිල්ලා මං බඩකට පිරෙන්න කාලා එනකොට මගේ පස්සෙන්ම නූලක් එනවනේ. මගේ පස්සෙන් නූලක් එනවනේ කිව්වා. එතකොට කිව්වා පුතේ කැස්බෑ පැටියෝ එහෙනම් ඔබ ඉතින් විනාශ වුණා. මේ අපේ මේ කැස්බෑ පවුල්වල යම් කෙනෙක් විනාශ වුණා නම් ඒ හැමෝගෙම පස්සේ ආවේ ඔය නූල. දැන් පුතේ උඹ පස්සෙත් ඒ නූල එනවා කියන්නේ උඹ විනාශ වුණා. උඹ ඒ පැත්තටම ඵලයන් කිව්වා. මිනිස්සු කරන්නේ මේ කැස්බෑවුන්ට කෑම බීම දාලා එතෙන්ට කණ්ඩ එන කැස්බෑවුන්ට උල් වලින් විදිනවා. ඒ උලෙන් විද්දාම ඒ කට්ට මේ ඒ උල ගිහිල්ලා අර කැස්බෑ වගේ කපොල්ලේ ඇමිනෙනවා.
ඒ ඇමිනුනාට පස්සේ ඉතින් කැස්බෑවා ඒ අයගේ ගොදුරක් බවට පත් වුණා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ශාසනය පැවිදින භික්ෂුවටත් වෙන්නේ ඕන් ඔය දේ. ඒ භික්ෂුව ගමට පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සුන්ගෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන කටු ඒ භික්ෂුවගේ ජීවිතේ කරා එනවා. බේරුනේ නැත්තම් කැස්බෑවාට වෙච්ච විනාශය තමයි. ලාභ සත්කාර කිත් පැසසුම් වලට හසු වී යනවා. ඒක හරියට මේ වගේ මහණෙනි දිග ලොම් ඇති එළු දෙනක්. දිගට ලොම් මේ වැවිච්චි එළු දෙනක් කැලයක් අස්සේ රිංගගෙන ගියා. ඇගේ ලොම් හරි දිගයි. ලොම් දිග නිසා ඇයට වැඩි දුරක් යාගන්න බැරුව ගියා. ඇගේ ශරීරයේම තියෙන ලොම් එක එක කටුගාල් වල පටලැවිලා ඇගේ ගමන හිර වුණා. භික්ෂුවගේ ජීවිතයට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ මේන්න මේ වගේ. ඒ කෙනා හිර වෙනවා. ඒ කෙනාගේ ගමන නවතිනවා. ඒ කෙනාගේ සීල සමාධි ප්‍රඥා දියුණු කිරීමේ වැඩපිළිවෙල එහෙම්ම එන හිටිනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා භාග්‍යතුන් වහන්සේ වදාළේ හරියට මේ ගංගාවක පහළට ඇදීගෙන යන කොට ගංගාවේ පහළට කොට ගහගෙන යනකොට ඒ කොට මිනිස්සු කොකු දාලා ඇදලා ගොඩට ගන්නවා කියනවා. මිනිස්සු ප්‍රයෝජනීය පිණිස මේ ගංගාවල ගහගෙන යන කොට ඇදලා ගන්නවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ඕන් ඔය වගේමයි භික්ෂුවටත් වෙන්නේ. භික්ෂූන් මේ නිවන් මඟට පැමිණිලා මේ දහම් වැඩපිළිවෙලේ ඒ භික්ෂුව ගමන් කරමින් යද්දී මිනිස්සු භික්ෂුවටත් කොකු ගහලා ඇදලා ගන්නවා කියනවා. මොකක්ද ඒ කොකු ගැහිල්ල? ඒ කොකු ගැහිල්ල තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. අනේ ඔබ වහන්සේ අපේ නිවසටම වඩින්ට ඔබ වහන්සේත් එක්ක කතා කිරීම පවා අපට සැපයි කියලා මිනිස්සු මෙහෙම ಗುಣ කියනවනේ. මිනිස්සු ಗುಣ කියනකොට මේ ಗುಣ කතනය තමන්ගේ ජීවිතයට මහා බන්ධනයක් විදිහට භික්ෂුව ගන්නවා. භික්ෂුව එක මහා බන්ධනයක් විදිහට ගත්තා විතරයි. ඒ භික්ෂුවගේ ගමන හිට්ටා. ගමන හිටිනවා කියලා කියන්නේ පින්වතුනි ඊට පස්සේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින්ම ඔහු සතුට වෙන්න පටන් ගන්නවා. මේ වගේ භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි අසූචි කන පණුවෙක් හිටියා. මේ අසූචි කන පණුවාට දවසක් ලොකු අසූචි ගුලියක් හම්බ වුණා. ඒ ලොකු අසූචි ගුලිය හම්බුණාට පස්සේ මේකට හරි සතුටුයි. මේ අසූචි කන පණුවා අනික් පණුවන්ට තමන්ගේ අසූචි ගුලිය පෙන්න ඔච්චම් කරන්න පටන් ගත්තා. මේ බලාපල්ලා මංගාව නොවෑ ලොකූම අසූචි ගුලිය තියෙන්නේ. අසූචි කන පණුවෙක් වන මට ගොඩාක් අසූචි තිබේ. ඌ උජාරුවෙන් කියන්න පටන් ගත්තා. මහණෙනි ඕන් ඔය වගේමයි ලාභ සත්කාරවලට හසු වූ භික්ෂුව. මට මෙච්චර පිරිසක් සිටින්නේ මාහට මෙබඳු පිරිස් මෙහෙම ධනවත් අය මට අප උපස්ථාන කරන්නේය. අසවල් සිටු ගෙදරින්ද මට ආරාධනා ලැබෙන්නේය. මෙහෙම කියලා යම් භික්ෂුවක් කියනකොට ඒක හරියට අර අසූචි කන පණුවා ලොකු අසූචි ගුලියක් තමන්ගේ ළඟ තියාගෙන ඒක වර්ණනා කරනවා වගේ. මේ ශාසනය තුළ ඒ ලාභ සත්කාර කිත් පැසසුම් ශාස්තෘන් වහන්සේ අසූචි ගණයට දාලා කතා කරේ. ඇයි පින්වතුනි හේතුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම වෙනසී යනවනේ.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ නිසාම හරියට මේ ලාභ සත්කාරවල තියෙන අනතුරු පෙන්ලා දුන්නා. බුදුරජාණන් වහන්සේ තව දේශනා කරනවා මහණෙනි, මේ ශාසනය පැවැදවෙන භික්ෂුවට ඒ භික්ෂුවගේ ජීවිතේ විනාශ වෙන විදිහට වදින හෙනයක් තියෙනවා. ඒ හෙනය කියලා කියන්න තියෙන්නේ මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලටයි. මහණෙනි බුද්ධ ශාසනයේ පැවිදි වෙන භික්ෂුවට ජීවිතේ විනාශ වෙන විදිහට තමන්ගේ සිරුරේ ඇනෙන විස පොවාපු කිනිස්සක් තියෙනවා. ඒ විස පොවාපු කිනිස්ස කියා කියන්න තියෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලටයි. මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හසු වන භික්ෂුවට පැවිද්දී පැවිදි සැපයේ හිත පිහිටන්නේ නැත. පැවිදි සැපය කියලා කියන්නේ පින්වතුනි සිල්පද ආරක්ෂා කරලා සීලයෙන් සතුටු වෙමින් ලබන ඒ සැපය. සමාධියක් දියුණු කරලා සමාධියෙන් ලබන සැපය. ප්‍රඥාව දියුණු කරලා විදර්ශනා භාවනා වඩනකොට ජීවිතය ගැන වැටහීමෙන් ලැබෙන සැපයක් ඇද්ද? මේවා තමයි පැවිද්දේ සැපය. බුදුරජාණන් වහන්සේ නාගිත කියන උතුම් සූත්‍ර දේශනාවේදී ඔය ගැන දේශනා කළා පින්වතුනි. මහණෙනි යම්කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයේ ඇතුලේ විඳින්න තියෙන සැප විඳිනවා නම් ඒ මොනවාද බුද්ධ ශාසනයේ ඇතුලේ විඳින සැප? නෙක්ඛම්ම සුඛ. කාමයන් අත්හැරලා කාම පීඩාවෙන් බැහැර වීමෙන් ලබන සැප. දැන් නෙක්ඛම්ම සැපේ ලැබූ රහත් මුනිවරු ඒ සැපේ වර්ණනා කරපු හැටි අපි මීට පෙර වැඩසටහන් වලදී ඔබට කියලා දීලා තියෙනවානේ. ඇතැන් රජවරු කාම සම්පත්තිය අත්හැරලා ඇවිල්ලා බුද්ධ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ තනි පංගලමේ ඝන වනාන්තරයේ වැඩ ඉද්දී ඒ උත්තමයන් වහන්සේලා අහෝ සුඛං කියලා මේ පැවිදි සැප වර්ණනා කරනවා. මොකද්ද මේ අහෝ සුඛං කියලා වර්ණනා කරන්න හේතුව? කාමයන්ගෙන් වෙන්වීමේ සැපයේ තියෙන පහසුව. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උත්තමයන් වහන්සේලා ප්‍රකාශ කළානේ. ස්වාමීනි ඉස්සර රජවරු විදිහට ඉද්දී අපි සේනා පිරිවරාගෙන හිටියා. හැබැයි සේනා පිරිවරාගෙනත් අපි හිටියේ ජීවිතේ සම්බන්ධයෙන් බයකින්. දැන් ස්වාමීනි ජීවිතය අවබෝධ කරපු නිසා අපි සැනසෙල්ලේ ඉන්නවා තනි පංගලමේ. ස්වාමීනි ඉස්සර අපි දාන මාන ආහාර අනුභව කරනකොට ඒ ආහාර අනුභවයට පෙර විශේෂ පරීක්ෂාවකට ලක් කරලා තමයි අපිට ආහාර දෙන්නේ. රම් බඳුනේ තියාගෙන අපි ආහාර කෑවත් බීතියෙන් ආහාර අරගත්තේ සමහරවිට කවුරු හරි අපට ද්‍රෝහී වෙලා මේ කෑමකට වසක් විසක් කලවම් කරයි කියලා බයෙන්. දැන් ස්වාමීනි ගයක් ගානේ පිණ්ඩපාතේ වැඩලා ලැබෙන දානේ චුට්ට අපි සැනසෙල්ලේ වළඳනවා. ඉතින් එහෙම තමයි උන්වහන්සේලා ඒ සැපේ වර්ණනා කළේ නෙක්ඛම්ම සුඛ. කාමයන්ගෙන් නික්මීමේ සැප. ඇත්තම පින්වතුනි කාමයන්ගෙන් නික්මීමේ සැපේ කියලා කියන්නේ පැවිදි වුණ මේ පැවිදි වීම නිසාම ලැබෙන සැපයටත් වඩා පැවිදි වෙද්දී කුඩා මහත් දීපල කුඩා මහත් ඥාතීන් අත්හරිනෝනේ. ඒ අත්හැරීමත් එක්ක ලැබෙන සැපයකුත් තියෙනවා. ඊටත් වඩා සැපයක්, ඊට වඩා අධිකතර සැපයක් මේ හිතින් කාමයන් අත්හැරීමෙන්. ධ්‍යාන භාවනා වඩනකොට ඒ ධ්‍යාන භාවනා වඩන භික්ෂුව මේ කාමයේ හිතින් අත්හරිනවා. එතකොට ඔහුට තියෙන සැපය ඒකට කියනවා නෙක්ඛම්ම සුඛ. කාමයන්ගෙන් බැහැර වී ලබන සැපය. පවිවේක සුඛ. හුදෙකලාවේ ධර්මයේ මෙනෙහි කරද්දී ධර්මයත් එක්ක හුදෙකලා වෙද්දී ලැබෙන මේ සැපය. ඊළඟට උපසම සුඛ. උපසම කියලා කියන්නේ කෙලෙස් සංසිඳවලා රාග ద్వේෂ මෝහාදී කෙලෙස් සංසිඳවලා ලබන සැප. ඒකට කියනවා උපසම සුඛ.
ඊළඟට සම්බෝධ සුඛ අවබෝධයෙන් හටගන්නා සැපය. අවබෝධය නිසා උපදින සැපය. මේ සැප කෙනෙක් විඳිනවා නම් ඒ කෙනා මේ මිද්ධ සුඛ නිද්‍රා සහගත සැපය, මීල්හ සුඛ අසූචි සැපය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් උපදින සැපයට කවදාවත් කැමති වෙන්නේ නැහැ කෙනා. එතකොට සම්බුද්ධ ශාසනයක් ඇතුලේ ධර්මයේ හැසිරලා ධර්ම අවබෝධයෙන් සැපේ උපද්දගත්ත කෙනා තමයි මේ ලාභ සත්කාර කියන ලාමක සැපයෙන් ගැලවෙන්නේ. ඒ සැපේට ඒ කෙනා ආස කරන්නේ ඇයි හේතුව? ඊට වඩා උතුම් සැපයක් ඔහු ධර්මයේ තුලින් අත්විඳපු නිසා. සාමාන්‍ය ලෝකේ ගත්තොත් පින්වතුනි සාමාන්‍ය මිනිසයාට තියෙන්නේම කාමයට එක්ක තියෙන මේ සැපය, ඊළඟට ලාභ සත්කාර ආදීන් තියෙන සැපේ විතරනේ. මොකද ඔහු අනෙක් සැපයක් ගැන දන්නේවත් නැති නිසා. අපිට සතුටු වෙන්න පුළුවන් අපේ ජීවිතේ මේ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච නිසා කාම සැපේ ඉක්මවා ගියපු සැපයක් ගැන අඩු ගානේ අහන්න හරි එහෙම සැපක් තියෙනවා කියලා ඉගෙන ගන්න හරි අපිට අවස්ථාවක් ලැබුණා. හැබැයි සම්බුද්ධ ශාසනය තුල පැවිදි වුණත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වුණොත් ඒ කෙනාගේ ජීවිතේ මේ වගේ කිව්වා. ඔන්න එක දවසක් භාග්‍යතුන් වහන්සේ විහෙරේ වැඩ ඉන්නකොට පාන්දර ජාමේ වෙන්න එක දිගට හිවලෙක් හූ කියනවා ඇහුණා. එතකොට උදේ වුණාට පස්සේ පාන්දර එළිය වැටුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි ඔබට ඇහුණාද පාන්දර ජාමේ තිස්සේ එක දිගට හිවලෙක් හූ කියනවා? භික්ෂුන් කිව්වා එහෙමයි ස්වාමීනි අපට ඇහුණා නවත්තන්නේ නැතුව හිවලෙක් හූ තියෙන හැටි. ඒ මහණෙනි ඔය හිවලාට උක්කණ්ඨක කියන රෝගේ හැදිලා. ඔය උක්කණ්ඨක රෝගේ හැදිච්ච හිවලාට හිටගෙන ඉන්නත් බෑ. හිටගෙන ඉඳීමේ ඉරියව්වත් ඌට මහා වදයක්. ඒක වදේනේ කියලා ඌ වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්නත් බෑ. ඒකත් ඌට වදයක්. ඌ හාන්සි වෙනවා. හාන්සි වෙලා ඉන්නත් බෑ. ඒකත් ඌට වදයක්. ඌ ඇවිදින්න ගන්නවා. ඇවිදින්නත් බෑ. ඌට ඒකත් වදයක්. ඌට කිසිම ඉරියව්වක එක දිගට ඉන්න පුළුවන්කමක් නැහැ. උක්කණ්ඨක රෝගේ හැදිලා. ඕන් ඔය වගේ මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට හම්බු වෙච්ච භික්ෂුව, භික්ෂුණිය, ශ්‍රාවකයා මේ ශාසනය තුලේ කොයිම විදිහකින්වත් සැපසේ පිහිටා ඉන්නේ. ලාභ සත්කාර වලට හසු වීම නිසා. බලන්න මේ ලාභ සත්කාර කියන්නේ කොච්චර භයානක දෙයක්ද? බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනේ ලෞතුරු ගුණධම් ආරක්ෂා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ඉහළ අහස් ගැබට වෙන්න තියෙනවා වේරම්භ වාතය කියලා වාතයක්. ඇතැම් වෙලාවට අහසේ පියාසරන කුරුල්ලෝ ඕන් ඔය වේරම්භ වාතයට අහු වෙනවා. ඒ වේරම්භ වාතයට අහු වුණාට පස්සේ මේ වේරම්භ සුළඟ කියලා කියන්නේ හරීම දරුණු හුළඟක්. මේකට අහු වෙච්ච ගමන් කෑලි කෑලි යනවා කියන අර කුරුල්ලා. උගේ හිස ගැලවිලා වෙනම පැත්තකට යනවා. උගේ තටු වෙනම පැත්තකට යනවා. උගේ පා වෙනම පැත්තකට යනවා. කුඩු වෙලා විනාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ශාසනයේ ඇතුලේ පිළිවෙත් පුරන භික්ෂුව භික්ෂුණියට ශ්‍රාවකයාට ශ්‍රාවිකාවට වේරම්භ වාතයේ බවට පත් වෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පැමිණියාට පස්සේ භික්ෂුවගේ ජීවිතේට එයත් කෑලි කෑලි යනවා කිව්වා. එයාගේ සිවුරු එයා වෙන කොහේ හරි දානවා. පාත්‍රය වෙන කොහේ හරි දානවා. තවිකේ වෙන කොහේ හරි දානවා. ලාමක වූ ගිහි බවට පත් වෙනවා. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා ඒක එතනින් අවසන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මට සමහර පුද්ගලයන්ව දකින්න ලැබෙනවා මේ ලාභ සත්කාර වලට යට වුණ. ඒ වගේම මහණෙනි දකින්න ලැබෙනවා අලාභ අසත්කාර වලටත් යට වුණ.
ඒ පුද්ගලයෝ ලාභ සත්කාරවලට යට වී ඉඳලා අලාභ අසත්කාරවලට යට වී ඉඳලා කය මිදී මරණින් මත්තේ මහා දුක් ඇති නිරේ උපදිනවා පේනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ලාභ සත්කාර වලට යට වෙනවා කියලා කියන්නේ මේ පින්වතුනි ඔන්න භික්ෂුවකට බාහිර පිරිසකින් ලාභ ලැබෙන්න පටන් ගන්නවා. ලාභ ලැබෙනකොට යා මට ලාභ ලැබෙන්නේය කියලා ඒ ලාභ වලට අහු වෙනවා. පිරිස ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. මට නොවේ ප්‍රශංසා කියලා ඒකට යට වෙනවා. පිරිසකින් කීර්තියක් එනවා. කීර්තිය එද්දී එයා මට නොවේ කීර්තිය කියලා ඒකට යට වෙනවා. එයාගේ පස්සේ සත්කාර කරන්න පිරිසක් හැදෙනවා. එයා යම් තැනකට යනවාද ඒ යන තැන එයා උදෙසා සත්කාර. එතකොට අපට නොවේ සත්කාර තියෙන්නේ කියලා ඔන්න අහු වෙනවා. ඒකට කියනවා ලාභ සත්කාර වලට යට වෙනවා. ලාභ සත්කාර වලට යට වෙන හිත ලාභ සත්කාර පැමිණෙනකොට ඒ ලාභ සත්කාර වලට යට වෙන හිත යම් කෙනෙකුට තියෙනවා නම් එයා අලාභ සත්කාර වලටත් යට වෙනවා. ඒක කොහොමද වෙන්නේ? ලාභ කැමති කෙනාට ලාභ ලැබෙන්නේ නැතුව යනවා. ලාභ අපේක්ෂාවෙන් ඉන්න කෙනාට ලාභ නොලැබී යනවා. එහෙම නැත්නම් වෙන කෙනෙකුට එයාට වඩා ලාභ ලැබෙනවා. එතකොට එයා මට ලාභ ලැබෙන්නේ මේ අන්‍යයන්ටයි ලාභ ලැබෙන්නේ කියලා ඒකට යට වෙනවා. ඊළඟට එයාට කවුරුත් ප්‍රශංසා කරන්නේ. හැබැයි එයා ප්‍රශංසාවට ආසයි. ප්‍රශංසාවට ආස කෙනාට ප්‍රශංසා නොලැබී යනකොට ඒකටත් යට වෙනවා. එයා කීර්තියට ආසයි. ප්‍රසිද්ධ වෙලා කීර්තිමත් කෙනෙක් වෙන්න ආසයි. හැබැයි එයාට කීර්තිය ලැබෙන්නේ. එතකොට එයා ඒ කීර්තිය නොලැබීමටත් යට වෙනවා. එයාගේ පස්සෙන් කවුරුත් සත්කාර සම්මාන කරන්න එන්නේ. එයා පතාගෙන ඉන්න සත්කාර සම්මාන වෙන අයට ලැබෙනවා පේනවා. එතකොට ඒකටත් යට වී යනවා. මෙව්වාට යට වුණාට පස්සේ ಗುಣ මකුකම ඊළඟට මේ අභූත චෝදනා මේ ඔක්කොම හට ගන්නවා. ඉතින් සමාජය දිහා බලපුවම එහෙම පේනවනේ. සමාජය දිහා බලපුවම පේනවා ඉරිසියාකාරකම්, කුහකකම්, ඊළඟට ගුණ මැකිලි මේ ඔක්කොම මොනවා නිසාද? මේ ඔක්කොම ලාභ සත්කාර කැමැත්තෙන් හිටපු අයට ලාභ සත්කාර නොලැබීම හේතු කොටගෙන හටගත්ත අලාභ අසත්කාරයේ වේදනාවයි. ඒක තමයි අභූත චෝදනා විදිහටත් පිට කරන්නේ. ඒක තමයි මේ ගරහා විදිහටත් පිට කරන්නේ. ඒක තමයි ගුණ මකුකම් විදිහටත් පිට කරන්නේ. ඉතින් එහෙම පිට කරාම පින්වතුනේ ඒකේ විපාකේ හරි භයානකයි. චේතනා පහළ කොට එසේ අභූත චෝදනා කරද්දී තමන් මේ අලාභ අසත්කාරයට යට වෙලා ලාභ සත්කාර ලැබෙන අය කෙරෙහි වරදවා පිළිපදිද්දී ඒක බොහොම භයානක විපාක හටගන්නවා. දැන් එහෙම එකක් වුණා බුද්ධ කාලේ. ඔබට මතක ඇති කෝකාලික. කෝකාලික කියලා කියන්නේ මේ විහාරස්ථානයක හිටපු අධිපති භික්ෂුවක්. ඒ විහාරස්ථානේ බාරව හිටියා. ඒ දායක පිරිසට යම් යම් විදිහට උදව් පදව් කරගෙන හිටපු කෙනා. කෝකාලිකම ආරාධනා කළා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් අනේ ස්වාමීනි ඔබ වහන්සේලා මේ මං වැඩ ඉන්න විහාරස්ථානයේ වස් එළඹෙන්නකෝ. වස් එළඹලා ඉතින් මගේ පිරිසටත් අනුග්‍රහ දක්වන්නකෝ කියලා කෝකාලික ආරාධනා කළා. දැන් කෝකාලිකමයි සාරිපුත්ත මොග්ගල්ලාන දෙනුම් වහන්සේලාට ආරාධනා කළේ. ඒ ආරාධනා කරලා එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන දෙනුම් වහන්සේලා ආරාධනාව බාරගෙන 500ක් භික්ෂූන් එක්ක මේ කෝකාලිකගේ විහාරස්ථානෙට වැඩම කළා. වැඩම කරලා වස් 4 මාසයක් වැඩ හිටියා. වස් 4 මාසෙ වැඩ ඉඳලා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ආයම චාරිකාවේ වඩිනවලු කියලා ආරංචි වෙච්ච මිනිස්සු
තමන්ට පුළුවන් විදිහට වටින දේවල් ගෙනල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට ගුණ කියා පූජා කළා. මේ පූජා කරනකොට කෝකාලික අපේක්ෂාවෙන් හිටියා. දැන් මේ අග්‍රශ්‍රාවක දෙනම් වහන්සේලා ඔය ලැබෙන පිරිකර ආදිය ඕවා ඉතින් අරගෙන යන්නේ නෑනේ. ඕවා මේ විහාරස්ථානේ තියලා යයි. මට ලාභ ගොඩාක් ලැබෙයි කියලා දැන් මෙයා බලාගෙන ඉන්නවා අර මිනිස්සු පූජා කරන පිරිකර දිහා. මිනිස්සු පිරිකර පූජා කරලා පිටත් වුණාම සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කල්පනා කළා මේ ලැබිච්ච පිරිකර ටික අර 500ක් මහා සංඝයා අතරේ බෙදා දෙන්න. ඉතින් යම් භික්ෂුවකට සිවුරු ඕන මේ ලැබිච්ච සිවුරු ඒ භික්ෂුන්ට දුන්නා. යම් භික්ෂුවකට යම් දේ අවශ්‍ය වුණා නම් ඒ අවශ්‍ය වෙන දේවල් මේ පිරිකර අතරේ තිබුණා නම් ඒ ඔක්කොම සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් බෙදා දුන්නා. අවසානයේ කෝකාලිකගේ විහාරස්ථානයේ කිසිවක් ඉතිරි වුණේ නැහැ. කෝකාලික ගැටුණා. මේ ගැටුනේ මොකද්ද? අලාභ අසත්කාර ඒකට ගැටුණා. යට වුණා. වෛර බඳින්න පටන් ගත්තා. අවසානයේක කෙලවරුනේ මහා නිරයේ පදුම නිරයේ ඉපදිලා. ඉතින් ඒ නිසා මේ ලාභ සත්කාර කියන එක හරීම භයානකයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ නිසා ඔබ හික්මෙන්ට ඕනේ මේන්න මේ විදිහටයි. අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. හරියට පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක් මඩවලක් බැහැර කරනවා වගේ අපි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපිට ලැබිලා තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අපේ හිත යට වෙන්න දෙන්නේ නැහැ. මහණෙනි ওই විදිහටයි ඔබ හික්මෙන්ට ඕන. ඉතින් මේක තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදී අනුශාසනාව. ධර්මයේ හැසිරෙනකොට ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ විදිහට අපි හැමදෙනාට මේ අවවාදී මතක තියෙන්න ඕන. ඉතින් මේ මිත්තාකාලී කියන තෙරණින් වහන්සේ ඔය විදිහට බුද්ධ ශාසනය පැවති වෙලත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට හසු වෙලා කාලයක් වාසය කළා. හැබැයි එක දවසක් ඒ උත්තමාවියට සිහිය උපන්නා. සිහිය ඉපදිලා එදා පටන් නුවණින් විමසලා වීරිය කළා. අවසානයේ සියලු කෙලෙස් නැසූ රහත් තෙරණියක් බවට පත් වෙන්න වාසනාව ලැබුණා. අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඒ අරහත් උත්තමාවිය පිරිනිවන් පාන්නට ලං වූ සමයේ අනිත් භික්ෂුණීන් වහන්සේලාට අවවාද ලෙසයි මේ ගාථා වදාළේ. මං ගිහි ගෙදර අත්හැරලා මහණ වුණේ ශ්‍රද්ධාවෙන්මයි. හැබැයි මහණ වුණාට පස්සේ ලාභ සත්කාර වලට මං රැවටුණා. මං ඒවාම සොයා ඇවිදගෙන ගියා. මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන්ම මහණ වුණේ නිවනක් පතාගෙන. පස්සේ නිවන් සුවය වෙනුවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හොයාගෙන යන්න පටන් ගත්තා. ඇත්තෙන්ම කරලා තියෙන්නේ වටිනා අර්ථය අත්හැරලා ලාමක දෙයක් සොයාගෙන ගියපු එක. මාර්ගඵල අවබෝධයක් ගැන මට කිසිම තේරුමක් හැඟීමක් තිබුණේ නැහැ. නමුත් දවසක් මං කුටියේ ඉන්නකොට මගේ හිතේ බලවත් සංවේගයක් ඇති වුණා. තණ්හාවට වසඟ වෙච්ච නිසා නේද මං මේ නොමගක බැසගත්තේ. අප්පකං ජීවිතං මයිහං ජරා ව්‍යාධිච මද්දති ජරාය බිජ්ජතේ කායෝ නමේ කාලෝ පමජ්ජිතුම්. හරිම ලස්සන අර්ථයක්. මට ජීවත් වෙන්න තියෙන්නේ සුළු කාලයයි. ඊට පස්සේ ජරාවෙන් ලෙඩ රෝග වලින් මාව යටපත් වෙනවා. අන්තිමේදී ජරා ජීර්ණ වෙලා මේ කය බිඳී යනවා. මට දැන් ප්‍රමාද වෙන්න කාලයක් නැහැ. ඕන අපි ජීවිතය ගැන හිතිය යුතු ක්‍රමේ. මට ජීවත් වෙන්න තියෙන්නේ සුළු කාලයයි. ඊට පස්සේ ජරාවෙන් ලෙඩ රෝග වලින් මාව යටපත් වෙනවා. අන්තිමේදී ජරා ජීර්ණ වෙලා මේ ශරීරය බිඳී යනවා. මට ප්‍රමාද වෙන්න කාලයක් නැහැ. එහෙම කල්පනා කළා. ලාභ සත්කාර ආදී සියල්ල අත්හැරියා.
පංච උපාදානස්කන්ධ සකස් වෙන හැටි නැති වෙන හැටි සැබෑ తত্ত্বය මං නුවණින් විමසන්ට පටන් ගත්තා. එතකොට මං කෙලෙස් වලින් නිදහස් වෙලා නිවනටපත් වුණා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. මිත්තාකාලී නමින් අරහත් තෙරණියක් බවට පත් වුණා. ඉතින් මේ මිත්තාකාලී රහත් තෙරණින් වහන්සේගේ චරිතාපදානය ඒ උත්තමාවියගේ සිදුවීම. අපි ඒ උත්තමාවියට නමස්කාර කරමින් අපිත් අධිෂ්ඨානයක් ඇති කර ගනිමු. අපේ ජීවිතයට මේ කාමයන්ගෙන්ම සතුටු වෙවි යන සාංසාරික ජීවිතේ කාමයන් ඉක්මවා විදිය හැකි ලෞතුරු සැපයක් ගැන අහන්ට ලැබුණා බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසා. බුද්ධ ශාසනය තුල අපටත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යාමේ වාසනාව උදා වුණා. ඉතින් තෙරුවන් සරණ ගියපු අපි ඒ තෙරුවන් සරණ තුල පිහිටා උතුම් දහම් පද ගැන හොඳට සැදැහැසිත ඇති කරගෙන ලාභ සත්කාර ආදී ලාමක අකුසලයන්ට යට නොවි හොඳට ජීවිතේ කුසල් දියුණු කරගෙන පින දියුණු කරගෙන මේ ගෞතම ශාසනය තුල ඒ උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අරහත් උත්තමාවියන් නිවී සැනසුන අමා නිවනේ සැනසෙන්ට අපට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙව් රජුන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ උපකාර අප හැමට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගෞතම ශාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි වෙන්නෝරුව දේවක්කර විසූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ මීට මාස 3කට පෙර පරලෝ සැපත් පින්වත් ආර්.පී. අමරපාල පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවට මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිතේ අපගේ මේ පුණ්‍යානුමෝදනාවෙන් සැපයටපත් වෙත්වා. අපගේ ඥාතීන්ට දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින පින්වත් සුමනාවතී මෑණියන්ට සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ දායකත්වයන් එකතු කරන්නේ අලව්ව වෙන්නෝරුවේ පදිංචි පින්වත් රාමනායක පවුලේ අනෝමා දීපිකා නිරෝෂණී රුවන් සංජීව රුවන් සුරංජිත් සහ තිලිනී යන ඒ දූ දරුවන් පිරිස විසින් ඒ හැම දිනාට පවුල්වල සෑම සියලු දිනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ලාගේ ධර්ම දාණයෙන් අද ධර්මයේ ශ්‍රවණය කළා වූ සෑම සියලු දෙනා හටත් ඒ පින්වතුන් පින් අනුමෝදනා සිදු කරනවා. ඉතින් ඒ සියලු දෙනාට මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදී කටයුතු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දියුණුවටපත් වේවා. සුවසේ ජීවිත ගත කරන්නට
හැම දිනාට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. තමන්ගේ ජීවිතයේ මේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ සුවසේ පින්පුරාගෙන සුවසේම දහම්මඟ දියුණු කරගෙන ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඔබ හැම දෙනාට වාසනාව ලැබේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.